ඔබ නැවතත් ජයමග රූපවාහිනීන් මැදින් පුර පසළොස්වක පොහෝ දින සදහම් විකාශනය සමගින්. පොහොය දිනයක් බොහොම නිස්කලංකයි. කාලය අරගෙන බොහෝ දේවල් හිතන්න, ජීවිතය සැලසුම් කරගන්න, ධර්මය උපයෝගී කරගන්න අවශ්‍ය කරන වටපිටාව එය තුළ තිබෙනවා. එනිසාවෙන්ම මේ උතුම් පුර පසළොස්වක පොහොය අර්ථවත්ව ගත කරන්න, ධර්ම සංවේදීව ගත කරන්නට අවශ්‍ය කරන වටපිටාවයි අප ඔබට නිර්මාණය කර දෙන්නේ. ඔබට මේ දක්වා විකාශනය වුණු වැඩසටහන් ජයමග TV YouTube නාලිකාව ඔස්සේ නැරඹීමේ හැකියාව තිබෙන බව නැවත වතාවක් සිහිපත් කරනවා. මීළඟ ධර්මානුශාසනාව සඳහා අපි නමස්කාර පූර්වකව ආරාධනා කළා වැෑඋඩ දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත අතිපූජනීය කිරිබත්ගොඩ ධම්මදජ ස්වාමීන් වහන්සේට. නමස්කාර පූර්වකව උන්වහන්සේ පිළිගනිමින් අපි ආරාධනා කරනවා මීළඟ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අප ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු 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 අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨමානි භික්ඛවේ කුසීතවත්හුනි කතමානි අට්ඨ ඉද භික්ඛවේ භික්ඛුනා කම්මං කාතබ්බං හෝති තී මහා විරිය සම්බොජ්ජං ඝාති තී. සිරි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සදැහැති වාසනාවන්ත පින්වත් සාධූනි උතුම් මැදින්පුර පසළොස්වක පොහොය දවස ආරම්භ වෙලා පින්වත් හැම දිනාම සූදානම් වෙන්නේ තථාගත මගේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ පරම ගම්භීර වූ උතුම් වූ ධර්ම මාර්ගය අනුගමනය කරන්නට ඒ ධර්ම මාර්ගයෙන් තමන්ගේ ජීවිතයට ඒ මාර්ගය එකතු කරගෙන තමන්ගේ ජීවිතය සහනදායී වටපිටාවක් ඇති කර ගනිමින් නිර්වාණය කරා පමුණුවන්නට වෙරදරන වීර්ය වඩන වාසනාවන්ත දවසක ආරම්භයක්. එවැනි උතුම් වටින දවසක් ආරම්භ වෙලා පින්වත් පිරිස උතුම් වූ සීල සමාදානයට පත් වෙලා
තමන්ගේ ජීවිතයේ සීලයෙන් මත පදනම් කරගෙන අද දවස ගත කරනවා කියලා හිමිදිරි පාන්දර අදිෂ්ඨාන අරගත්තා. අදිෂ්ඨානයන් පෙරදරි කර ගනිමින් පින්වත් හැමදෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තමන්ගේ දැවෙන හිත, රාග ගින්නෙන් දැවෙන හිත, මෝහාදී ද්වේෂාදී ක්ලේශ ධර්මයන්ගින් දැවෙන හිතට ධර්මයේ නැමැති අමාදිය ධාරාව එකතු කරගන්න, අමාදිය ධාරාවෙන් තම සිත දමනය කරගන්න, තම සිත නිවා ගන්නට වෙරදරන වීර්ය වඩන වාසනාවන්ත කාල හෝරාවක ආරම්භය කියලා දකින්න පින්වත්නි. මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා මිනිසෙක් විදිහට මේ භූමිකාව තුල Tamanගේ ජීවිතය ගත කරනවා. බොහෝ මිනිසුන් මිනිස්සත් භව ලැබිලත් මිනිසත් භවයේ වටිනාකම නොදැන ඇයි අපි ජීවත් වෙන්නේ කියන වග තඹ දොයිතුවකට මායිම් නොකර පින්වත්නි ජීවිතේ ගෙවෙන්නම් වාලේ ගෙවෙන්න තිබෙන්නම් වාලේ තිබෙන්න අපේ මිනිස්සු හරි අපූර්වට කටයුතු කරලා තියෙනවා. මිනිස්සුන්ට කවමදාකවත් තිරිසන්ගත සතෙක් දකිනකොට නොනස පහළ වුණේ නැහැ. මේත් එක් භවයක හරි යම් කිසි භවයක අපිත් සමග ජීවිතය ගත කරපු කෙනෙක්. මේ ජීවිතයේ තණ්හාව පදනම් කරගෙන නොමනා ක්‍රියාදාමයන් Tamanගේ ජීවිතය කරගත්ත නිසා එයින් ලැබිච්ච දෙයක ප්‍රතිඵලයක් විදිහට මේ තිරිසන්ගත සත්වයක් වෙලා උප්පත්තිලාභය සිද්ධ කරගත්තේ කියලා අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. දැනෙන්නේද නැහැ. පින්වත්නි ජීවිතයේ දෙස යෝනිසෝ මනසිකාරයෙන් ධර්ම මාර්ගයෙන් ධර්ම කරුණු සිහි කරමින් බලන්නට වටින කාලයක්මයි මේ. මරණ බය ඇති වෙලා තියෙන කාලයක්මයි මේ. ජීවිතේ මොන වෙලාවේද කියලා කිසිදු කෙනෙකුට තීරණය කරන්න බැරි තරම් ඊටත් වඩා අවිනිශ්චිත කාලයක අපි මේ ජීවත් වෙන්නේ. එනිසා කාලයත් හොඳට අවබෝධ කරගෙන සිහියේ තබා ගනිමින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන පින්වත්නි සෝදානම් වෙන්නට ඕන, පටන් ගන්නට ඕන, ආරම්භන්නට ඕන සංසාරයෙන් අත මිදලා යන්න. බුදුරජාණන් වහන්සේ සූත්‍රානුසාරයකදී පැහැදිලි කරනවා අපිට මේ ජීවිතයේ දැනෙන්නටම ඕන මහා වනලැහැබක ජීවත් වෙන තනි පුද්ගලයෙක් විදියට. මහා ගෝර කටුක වනාන්තරයක ජීවත් වෙනවා කියලා හිතන්නලු. එහෙම ජීවත් වෙනකොට පින්වත්නි ඒ වනයේ තුල කැලේ තුල අලි ඇත්තු ඒ වගේම කොටි වලස්සු විස ඝෝර සතුන් දරාගත් මහා ඝෝර වනයක් පින්වත්නි. ඒ මහා ඝෝර වනයේ ජීවත් වෙන පුද්ගලයාට මොන වගේ හැඟීමක් ඇති වෙන්නට ඕනද? මොන වගේ සිතුවිල්ලක් තියෙන්නට ඕනද? පින්වත්නි දැනෙන්නට ඕන දෙයක් තියෙනවා. දැනෙන්නටම ඕන Tamanගේ ජීවිතයේ අවිනිශ්චිත බව මොන වෙලාවකදී මගේ ජීවිතේට අනතුරක් වෙයිද කියලා කියන්න බෑ. සතෙක්ගෙන් කරදරයක් වෙන්න පුළුවන්. සර්පයෙක් දෂ්ට කරන්නට පුළුවන්. අලි ඇතුන්ගෙන් පහර කන්නට සිද්ධ වෙන්න පුළුවන්. අන්නේ විදිහට මේ ජීවිතේ දකින්නලු. එහෙම දකිනකොට ඔහු තුල උත්සාහයක් ඇති වෙනවා, වීරයක් ඇති වෙනවා. කොහොම හරි මේ කැලෙන් එළියට යන්න ඕන කියලා. ඇයි කැලෙන් එළියට යන්න ඕන? පණකෙන්ද රැකගන්න. ජීවිතේ රැකගන්න අනිවාර්යයෙන්ම මෙහෙම හිටියොත් මගේ ජීවිතේ නිස්සාරණේ නිස්කාරණේ පින්වත්නි ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. එනිසා ඔහු තුල ලෞකික ලෝකයට Tamanගේ ජීවිතයට කැමැත්තක් ඇති වෙලා ජීවිතේ රැක ගන්නට ඕනේ කියන සිතුවිල්ල ඇති කරගෙන වනාන්තරයෙන් එළියට යන්න උත්සාහවන්ත වෙන මොනම හරි ක්‍රමයක් යොදනවා. සතුන්ගෙන් බෙහෙරිලා විසගෝර සර්පයන්ගෙන් බෙහෙරිලා මේ ජීවිතය රැක ගන්න.
බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මේ ජීවිතයේ තුල අපි ගත කරන ගෙවෙන කාලය ඊ타ත්ම අවිනිශ්චිත ලෙස දකින්න කියලා. ඒ අවිනිශ්චිත ලෙස දකින්නට ඕන පින්වත්නි වීරිය උපදවා ගන්නමයි. අපට කිසිදු සරණක් නැති උදවිය ලෙස අපි සංසාර ගමනේ අපි හැම දිනාටම ඉන්න සිද්ධ වුණා. කාගේවත් පිහිටක් නැතුව, කාගේවත් සරණක් නැතුව, කාගේවත් මදකුදු උදව්වක් නැතිව සංසාරයෙන් අත මිදෙන්න පොඩි හරි උදව්වක් නැතුව මේ සංසාරේ අපිට අනවරාග්‍ර වූ දුක්ඛන්දක් විඳිමින් මේ දුක විඳගෙනම අපිට පින්වත්නි මේ ජීවිතේ ගත කරන්න සිද්ධ වුණා සංසාර ගමනේ. ඒක ලේසි පහසු කාලයක් නෙවෙයි. කෙලවරක් ඉමක් කොනක් නොපෙනෙන බිහිසුණු සංසාර ගමනක් කියලා මගේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. කෙලවරක් ඉමක් කොනක් නොපෙනෙන බිහිසුණු සසර පිළිබඳව මගේ තථාගත බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් පින්වත්නි අනුශාසනාවන් සිද්ධ කළා. මිනිසුන්ට සංසාරයේ බය දැකලා සාංශාරික බය දැකලා මිනිසුන්ට අනුශාසනා කළා සංසාරයේ බය දකින්න කියලා. ඒ විතරක් නෙමෙයි සසර කතරෙන් අත මිදිලා මගේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට සෙසු පිරිසට අනුශාසනාවන් සිද්ධ කළා සංසාරයෙන් අත මිදෙන්න කියලා. මගේ බුදුරජාණන් වහන්සේ අපායේ බය දැකලා අපාය පිළිබඳ දැකලා පින්වත්නි සංසාරයෙන් අත මිදෙන්න ඕනේ කියලා අනුශාසනාවන් සිද්ධ කළා. මේ අනුශාසනාවන් පිළිගත් බොහෝ ඇත්තෝ සංසාර කතරෙන් අත මිදුණා සත්‍යවාදීව. ඒ ඇත්තක්මයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් දෙයක්ද ඒ දේ ඒ විදිහටම සිද්ධ වුණා සිද්ධ වෙනවාමයි. ඉපදෙච්ච මිනිස්සු විදිහට අපි මේ ජීවත් වෙන මේ මොහොත දක්වාම මේ කාලහෝරාව දක්වාම අපිට කියා ගන්න පුළුවන් තරමේ අපිට දැනුණ දුක් කොච්චරක් නම් තිබ්බද? සංසාරය ගැන අපි කොහොමද මේ දුක් ගැන කතා කරලා ඉවර කරන්නේ? පින්වත්නි උපමාවකින්වත් කියන්න බැරි දුකක් අපාය තුල තිබෙනවා කියලා මගේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා. ඒ නිසා මොහොතකටවත් ප්‍රමාදයට පත් වෙන්න එපා. සංසාරේ බිය උපදවා ගන්න. ඉපදීම දුකක් විදිහටම දකින්න මේ වෙලාවේ. ඉපදුන නිසාම තමයි මේ සියල්ලකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉපදුන නිසාම මැරෙන්න සිද්ධ වෙන්නේ. මැරුණ නිසාමයි නැවතත් උපදින සිද්ධ වෙන්නේ කියලා හිතන්නට ඕන. අවසානම මරණය බවට පත් කරගන්න ඔබ දක්ෂයෙක් බවට පත් වෙන්න. මේ තථාගත ධම ප්‍රගුණ කරන්නෙක් බවටම පත් වෙන්න. පින්වත්නි මේ බුද්ධ ශාසනය මුණ ගැසිලා තියෙනවා. අපි හරි වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කල්ප කාලාන්තරයකින් අපට මුණ ගැහෙන එකක් මේ කල්ප කාලාන්තරයකින් සිද්ධ වෙන දෙයක්. ඒ ගැන හොඳට සිහි කරන්න. අපට හැමදාම ලැබෙන සුලභ කරුණක් නෙවෙයි. ඊ타ත්ම විරල කාරණාවක් තමයි බුදුසසුනක මුණ ගැසීම. බුදුසසුනක් මුණ ගැහිලා පින්වත් පිරිසට මෙවැනි අනුශාසනාවක් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ පින්වත්නි ඊ타ත්ම කලාතුරකින්. ඒ වාග්ය පින්වත් පිරිස අද ලබාගත්තා කියලා සතුටටපත් වෙන්න. නිරන්තරයෙන්ම සිහි කරන්න, ප්‍රත්‍යවේක්ෂා කරන්න, සිහිය උපදවා ගන්න. ලෞකික ලෝකයේ පින්වත්නි මිනිසුන් වැටමායිමට මරා ගන්න යුගයක අපි හැමදෙනාටම නුවණස පහළ වෙන්න ඕන. මේ සියල්ලක් මත හැරලා දාලා ලබාගත්, ලං කරගත්ත, මගේ කරගත්ත, මටමයි කියලා වෙන් කරගත්ත හැබැයි කිසි දෙයක් අරගෙන නොආපු අපි මේ සියල්ලක් මත හැරලා හිස් අතින් යනවාම කියලා නිරන්තරයෙන්ම හිතන්න. తాවකාලික සතුටකට නේද මේ එනකොටා ගන්නේ ගහ බැන ගන්නේ කියලා දකින්න. ඒ විදිහට හරි දකිමින් පින්වත්නි
සාංශාරික බය දකින්න උත්සාහවන්තයෙක් බවට පත් වෙන්න. මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දීඝ රත්තං වූ භික්කවේ දුක්ඛං පච්චන භූතං. මහණෙනි මේ සංසාර ගමනේ දුකමයි අපි අනුභව කරන්නට යෙදුනේ. සංසාරේ ගමන් කරන සංසාර ගමන තුල අපි බොහෝමයක් අනුභව කළේ දුකමයි කියලා බහුතරයක් මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. බහුතරයක්ම වැඩි වශයෙන්ම අපි අනුභව කරන්නට යෙදුනේ දුකලු. මේ භවාංග සංසාර ගමන තුල භවයේ තුල ඉපදිච්ච වාරය ගණන මෙච්චරයි කියලා කියන්නේ කොහොමද? මේ ලෝකයේ පටන් ගත්තේ කොහොමද කියලා කියන්නේ කොහොමද? මේ ලෝකයේ අවසානය අපි දකින්නේ කොහොමද? අපි කී වතාවක් ඉපදෙන්නේ නැද්ද? අපි තව කී වතාවක් මැරෙන්න ඉන්නවද? තව කී වතාවක් ඉපදෙන්න ඉන්නවද? මේ ගැන පොඩ්ඩක් හිතන්න පින්වත්නි. අපි අපේ ජීවිතේ කරගත්තේ මොනවාද, කරන්න තිහින්නේ මොනවාද කියලා දකින්නට ඕන. Tamanගේ ජීවිතය තුළ අඩුපාඩු තිබෙනවා නම් සකස් කරගෙන වීරිය උපදවා ගන්නට ඕන. නුවණැස පහළ කරගෙන නුවණින් විමසන්නට වීරිය උපදවා ගන්නට ඕන පින්වත්නි. මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සප්ත බොජ්ජංග ධර්මතාවයන් තුලින් තුන්වෙනි බොජ්ජංග ධර්මතාවය සති සම්බොජ්ජංගය, ධම්මවිචේ බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය. සතිය උපදවා ගත්තා. ඊට පස්සේ පින්වත්නි ධම්මවිචේ නුවණස පහල කරගත්තා. මේ නුවණස පවත්වාගෙන යන්න නුවණින් විමසන්න පින්වත්නි වීරිය උපදවා ගන්නට ඕන. වීරිය ඇති කර ගන්නට ඕන. සංසාරයේ බය දකින්නට ඕන. තිබ්බං පච්චන භූතං විවසන පච්චන භූතං. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සංසාර ගමනේ නොයෙක් විදිහේ කම්කටොළු වලට සංසාර ගමනේ පින්වත්නි නොයෙකුත් විදිහට කරදර වලට බාධක වලට කෙලවරක් ගන්න බැරි තරමටම කොනක් අරගන්න බැරි තරමටම අපි මුහුණ දුන්නාලු. කොනක් කරන්න බැරි තරමටම සංසාර ගමනට අපි මුහුණ දීලා තියෙනවා. දුක් වලට, කම්කටොළු වලට, විවසන වලට. ඊතරම්ම බය, ඊතරම්ම අනවරාග්‍ර සංසාර ගමනක අපි ඉපදිලා තිබෙනවා, මැරිලා තිබෙනවා. ඒ නිසා මනුෂ්‍ය ජීවිතයේ ලැබුණේ ඇයි කියන එක හිතනද හොඳම කාලයක් විදිහට දකින්න පින්වත්නි. ඉපදුන කෙනෙකුට අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා. ලෙඩවීම තුලින් අපිට තියෙන්නේ පුදුමාකාර දුකක්. ලෙඩ වෙන එක දුකක් නම් ඒ දුකම දැකලා පින්වත්නි මේ ධර්ම මාර්ගයට ඇතුළත් වෙන්න පුළුවන්. ශ්‍රද්ධාවන්ත සිතක් තිබෙන්නට ඕන ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. ඉපදිච්ච හැම මිනිසෙක්ම ලෙඩ වෙනවා නම් ඉපදිච්ච හැම මිනිසෙක්ම ජරාවටපත් වෙනවා. ඉපදිච්ච හැම මිනිසෙකුටම චිත්ත පීඩාවන් තියෙනවා. ඉපදිච්ච හැම මිනිසෙකුටම කාය පීඩාවන් තියෙනවා. කය පීඩාවටපත් කරනවා. මම කැමති නෑ නමුත් සිද්ධ වෙනවා. මම කැමති නෑ නමුත් හිත ලෙඩ වෙනවා. මම හරිය කැමති සතුටින් ඉන්න. හැබැයි පින්වත්නි අසුරු ශ්‍රණයක් වගේ පොඩි කාලයක් තමයි ඒ සතුට තියෙන්නේ. ඒ සතුට කෝ කියලා හොතින් වෙච්ච දෙයක් නැති තරමටම ඊ타ත්ම රළු විදිහට මේ මනස ගැට ගැහෙනවා පින්වත්නි. මේ හැමදේම ඉපදුන නිසාමයි. පින්වත් පිරිස ලබාගත් මනුෂ්‍ය ජීවිතය යොමු කරන්න, වීරිය වඩන්න, සතිය උපදවා ගන්න, සතිමත් භාවයෙන් නුවණසින් විමසා පින්වත්නි ගලපා Tamanගේ ජීවිතයට මේ ධර්ම පරියාය එකතු කරගන්න. එකතු කරගත්ත ධර්ම පරියාය වීර්ය සම්ප්‍රයුක්තව වඩන්න පින්වත්නි කරන්න අමාරුයි. නීවරණ ධර්මතාවයන් ඉස්මතු වෙන්න පුළුවන්. දැන් බෑ පස්සේ කරන්නම් වගේ අදහසක් එන්න පුළුවන්. ඒ නිසා නුවණින් දකින්නට ඕන. මේ මම තප්පරයක් ගෙවුනා නම් තප්පරයක් ගෙව්වේ. තප්පරයක් මෙඩංගු කළේ මායාගේ පැත්තට බර වෙනවා කියලා දකින්න ඕන.
මේ තප්පරය මගින් අහිමි වුණා කියලා දකින්න ඒ අහිමි වුණ තප්පරය නැවත මට ගන්න බෑ. මං කුසලයට අප්‍රමාදී වෙන්න ඕන. කුසලයට අප්‍රමාදී වීම තුලින්ම විදර්ශනාව වඩන්නටම ඕන. විදසුන් වඩා මේ සංසාර ගමනින් අත මිදෙන්නටම ඕන. හරියට නිකන් අර කැලේ ඉන්න මිනිස්සයා වගේ. කොහොම හරි අර විසගෝර සතුන්ගෙන් අත මිදිලා Tamanගේ පණ කෙන්ද රැකගෙන කැලේන් එළියට එනවා වගේ. මේ ලෝකය ඒ විදිහට දකින්න පින්වත්නි. Tamanගේ ජීවිතය ඒ විදිහට දකින්න වටපිටාවේ ඉන්නේම ඒ වගේ ඇත්තෝ කියලා හිතලම පින්වත්නි මේ සංසාරයෙන් අත මිදෙන කල්යාණ මිත්‍ර මාර්ගයට මේ ධර්ම මාර්ගයට පිවිසෙන්නට ඕන. අසීමාන්තික පීඩාවන් අත මුදවගෙන මෙතනයි මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බැරි තරම් අන්ත දුක් අන්ත පීඩා මැදින් අපි මේ මහා පොළවට හෙළපු කඳුළු මෙච්චරයි කියලා කියන්න බෑ පින්වත්නි. සංසාර දුක උහුලගන්න බැරුව අපි මේ මහා පොළවට එකතු කරපු කඳුළු සතර මහා සාගරයේ ජලය කොතරම් තිබෙනවාද? කොච්චරනම් මහා මුහුදේ වතුර තියෙනවද? ඒ සතර මහා සමුදුර පරයා පින්වත්නි අපි සංසාර ගමනේ අඬපු වරන්තයි. ඒ ජලය පරයා පින්වත්නි අපි මේ සංසාර ගමනට කඳුළු එකතු කළා. ඒ හැඬු කඳුළු ටික එකතු කරා නම් මහා සමුදුර පරයා පින්වත්නි මහා කඳුළු ගංගාවක් නිර්මාණය වෙනවා. අපි එච්චරට මැඬුවා. අම්මා වෙනුවෙන් අපි එච්චරට මන්ලා තියෙනවා. තාත්තා වෙනුවෙන් අපි එච්චරට මන්ලා තියෙනවා. මේ සංසාරයේ අම්මා නොවුන කෙනෙක් තාත්තා නොවුන කෙනෙක් හොයන්න බැරි තරම් අපි ඊතරම් පින්වත්නි මේ සංසාරයේ වෙනස් වීම අභිමුඛයේ කඳුළු හලලා තියෙනවා. අම්මා වෙනස් වෙනකොට අම්මා නැති වෙනකොට අපි අඬලා තියෙනවා. සහෝදර සහෝදරියන් උදෙසා අපි අඬලා තියෙනවා. සංසාර ගමනේ හිත මිතුරන් නිසා අපි කොච්චරනම් අඬලැද්ද? පින්වත්නි, ඒ ඇඬීම තුලින් අපිට සිද්ධ වුණේ ලොකු දුකක් විපතක් නේද? සංසාරේ අනවරාග්‍ර වූ සංසාර ගමනට අපි අඩිතාලමක් දාලා තිරිසන්ගත සත්වයක් වෙලා പ്രേත ලෝකයේ උප්පත්තිලාභේ සිද්ධ වෙලා එහෙමත් නැත්නම් අසුර ලෝකයේ උප්පත්තිලාභේ සිද්ධ කරගෙන නිරයේ පින්වත්නි උප්පත්තිලාභේ සිද්ධ කරගෙන අනන්ත දුක්ඛිත සත්වයන් ඉන්න තැන්වල අපේ හැමදිනාටම උප්පත්තිලාභේ සිද්ධ කරගන්න සිද්ධ වුණා. ඉපදෙන්න වුණා. තිරිසන්ගත කුස තුල අපිට අනන්ත වාරයක් කියා නිම කරන්න බැරි තරම් වාරයක් පින්වත්නි තිරිසන් කුසක තිරිසන් යෝනියකින් අපි මෙලවට එන්න ඇති. ඒ ඉපදිලත් අපි පින්වත්නි තිරිසන් යෝනියකින් තිරිසන් කුසකින් මෙලවට ඉපදිලා තිරිසන්ගත සත්තු කරන වැඩ ටික අපි කරලා ආයෙමත් මැරෙන්න ඇති. ආයෙමත් ඉපදෙන්න ඇති. ආයෙමත් ඒ වගේ මැරෙන්න ඇති. එනිසා මේ මනුෂ්‍ය ජීවිතය ලැබිලත් මට බුදුසසුන මුණ ගැහිලත් අපි තාමත් කරන්නේ මිත්‍යා දෘෂ්ටික වැඩ නම් අපි තාමත් කරන්නේ මේ ලෝකයේ මිනිසුන් දුවන කොනක් දකින්න බැරි කොහෙද මේ දුවන්නේ කියලා හිතන්න බැරි පැත්තට නම් අපිත් යන්නේ මමත් යන්නේ මේ බුදුසසුන මුණ ගැහිලත් මේ සද්ධර්ම ශ්‍රවණය ඔබට මුණ ගැහිලත් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලත් අපි ඒ පසුපස්සේ යනවා කියලා කියන්නේ තවත් සංසාර ගමනේ තිරසන් කුසක ඉපදෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කර ගන්නවා වගේ වැඩක්. තවත් പ്രേත ලෝකෙ ඉපදෙන්න තියෙන වටපිටාව ඇති කර ගන්නවා වගේ වැඩක්. තවත් අසුර ලෝකයේ නිරයේ ඉපදෙන්න තියෙන වටපිටාව ඇති කර ගන්නවා වගේ වැඩක්. එහෙනම් පින්වත්නි ඉපදුනාට පස්සේ ඒ විඳපු දුක් සාගරයේ මෙතරයි මෙච්චරයි කියලා කියන්න බැරි තරම් අපි පුදුමාකාර විදිහේ දුකක් වින්දා. ඒ දුකත් වින්දා. අපේ ඇඟට ඇඟිල්ලකට ඉදි කඩු තුඩකින් යන දැනෙන වේදනාව කොහොමද? කෙනෙක් අපිට පහර දුන්නොත් ඇති වෙන වේදනාව අපිට කොහොමද දැනෙන්නේ? ඒ වගේ පින්වත්නි දැනෙන වේදනාව අපිට ඒ වේදනාවක් දරා ගන්න අමාරුයි. අපි සංසාරයේ මොනතරම් දුකක් විඳින්නේ නැද්ද? මේ වේදනාව මේ විදිහට දැනෙනවා නම් පින්වත්නි අපි සංසාරයේ මොනතරම් නම් දුක් අන්දක් විඳින්නේ නැද්ද?
ඒ දුක්ඛන්ද උහුලගන්න බැරුව සංසාරේ අපි කොච්චරනම් හඬන්නේ නැද්ද? ලේ වගුරවන්නේ නැද්ද? එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට මේ කියන මේ දුක්ඛන්දෙන් අත මිදෙන්න කල යුතු දේ පැහැදිලි කළ දීලා තියෙනවා. කල යුත්තේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ දීලා තියෙනවා. මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. පින්වත්නි, මේ දුකෙන් මිදෙන්නට නම් අපිට පළවෙනිම කාරණාව තියෙන්න ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝතලයට පහළ වෙලා තියෙන්නට ඕන. ඒක සිද්ධ වෙලා තියෙනවා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයටම පහළ වුණා. ඒක හරි. ඊළඟ කාරණාව පින්වත්නි, පහළ වෙලා මගේ බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ දේශනා කරලා තියෙන්නටත් ඕන. එයත් සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මිනිස් ජීවිතයක් ලැබිලා තියෙන්නත් ඕන. මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්න ඕන. ඒකත් දැන් හරි පින්වත්නි. සියලුම ඉන්ද්‍රියන් තිබිය යුතු විදිහට විකෘති නොවි ඒ අංගපසඟ සියල්ලක්ම මනාවට පිහිටලා තියෙනවා. බුදු සසුනක් මුණ ගැහිලා තියෙනවා. දේශනා කරපු ධර්මය අපට ශ්‍රවණය කරන්න පුළුවන් වටපිටාවක් තිබෙනවා පින්වත්නි. සද්ධර්මය අපට ඇහෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපට මුණ ගැහිලා තියෙනවා. කල්යාණ මිත්‍ර ශාසනයක පහළවීමක් තියෙනවා. කල යුත්තේ පින්වත්නි, යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නට ඕන ශ්‍රද්ධාවෙන්. Tamanගේ හිත තුළ ශ්‍රද්ධාව දියුණු කරගෙන, ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්ම මනසිකාරයක් ඇති කර ගන්නට ඕන. ඒ මනසිකාරය ඇති කරගෙන පින්වත්නි දියුණු කරගෙන යනකොට සතිය පහළ වෙනවා. එතකොට පින්වත්නි ධම්මවිචේ පහළ වෙනවා. නුවණැස පහළ වෙනවා. නුවණැස පහළ වෙනකොට පින්වත්නි වීරිය පහළ වෙනවා. නුවණ තියෙනවා. ඒට වීරිය එකතු වුණාට පස්සේ පින්වත්නි ඔහු මේ සංසාරයේ දුක පුදුමාකාර විදිහට දැකලා මේක මේ සංස්කාරයන්ගෙන් අත මිදෙන්නටමයි හොඳ කියලා හිතනවා. මේ දුක්ඛන්දෙන් අත මිදලා යන්නමයි ගැලපෙන්නේ කියලා හිතනවා. මේක පුදුමාකාර දුකක් නේ කියලා ඔහු හිතනවා. අපි තවත් සංසාරේ කොච්චරනම් අඬන්නද? අපි තවත් සංසාරයේ කොච්චරනම් ලේ ධාතුව මේ මහ පොළොවට වගුරවන්නද? අපි සංසාරයේ කොච්චරනම් තිරිසන් කුසක ඉපදෙන්නද? ප්‍රේතයන් වෙලා උප්පත්තිලාභය සිද්ධ කරගන්නද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා විදසුන් නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් කල් ගෙවන්න ලැබෙනවා නම් අන්න ඒ නිමේෂය තමයි පින්වත්නි වටිනාතම නිමේෂය. යෝනිසෝ මනසිකාරයෙන් සහ විදසුන් නුවණින් විදර්ශනාත්මක නුවණකින් යුක්තව කෙනෙක්ට කල් ගෙවන්න පුළුවන් නම් දවසක ආරම්භයේ සිට දවස අවසන් කරන මොහොත දක්වා ඔබට පුළුවන් හැම වෙලාවකදීම විදසුන් නුවණින් සහ යෝනිසෝ මනසිකාරයෙන් කල් ගෙවන්න පුළුවන් නම් පින්වත්නි ඒ ගෙවෙන කාලය ස්වර්ණමය කාලයක්. වටිනාතම නිමේෂයක් ලෙස සලකන්න මහා නිධානයක් ලැබුණු අවස්ථාවක් විදිහට දකින්න. ඒ තුලින්ම පින්වත්නි වීරිය සම්බොජ්ජංගේ උපදිනවා. වීරිය ඇති වෙනවා. මේකෙන් ගලවිලා යන්නමයි හොඳ කියලා පින්වත්නි සිතුවිල්ලක් ඇති වෙනවා. පුදුමාකාර විදිහට සහනයක්. උපසාලක කියලා බ්‍රහ්මණයෙක් හිටියා. මේ බ්‍රහ්මණය තමන්ගේ පුතාට කියනවා, පුතුණුවන්ට කියනවා, මා මැරුණට පස්සේ මගේ මලකඳ, මගේ මිනිය ශරීරය කිසිදු මිනියක්, කිසිදු මලකුණක් නොවල්ලපු තැනක වල දාන්න ඕන. පුතාට මේ කාරණා මතක් කරලා තාත්තා තැනකුත් පෙන්නනවා. බ්‍රහ්මණතුමා තැනක් පෙන්නනවා. ගිජ්ජකූට පර්වතයේ මුදුනටම වෙන්න තැනක් පෙන්නනවා. මම මැරුණට පස්සේ මෙන්න මෙතන වල දාන්න ඕන. මගේ බුදුරජාණන් වහන්සේ මේ දකිනවා. දැකලා බුදුරජාණන් වහන්සේ ඒ උපසාලක බ්‍රහ්මණයාට පැහැදිලි කරනවා, බ්‍රහ්මණතුමනි, බ්‍රාහ්මණ මේ ලෝකේ එහෙම
වරදහන්න පුළුවන් තැනක් නැති තරම්. ඔබ ඔය නමින්ම මේ සංසාරයේ මේ ස්ථානයේ ආත්ම 14000ක වරදහලා තියෙනවා. හිතන්න පුළුවන්ද? ඇත්තටම පින්වත්නි අපි සංසාරේ ඉපදිච්ච වාර ගණන අපිට දකින්න පුළුවන්ද? නිකමටවත් එක මාත්‍රයකටත් හිතන්න පුළුවන්ද ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා? පින්වත්නි, ඊතරම් විදිහටම මේක දීර්ඝ අනවරාග්‍ර සංසාර ගමනක්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කටසි වඩිතා කියලා. අපි සංසාරේ ඉපදිච්ච වාර ගණන් තුලදී ඉපදුන වාර තුලදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාර ගමනේ සිදු කළේම කටසි වඩිතා. සොහොන් වඩපු එකමයි. මේ මහ පොළොවට පස් වඩපු එකමයි අපි මේ ලෝකේ බොහෝමයක් සිද්ධ කරන්නට දුන්නේ. ඒ නිසා මේ දැක මේ අවබෝධ කරගෙන මේ සංස්කාර ධර්මයන්ගෙන් අත මිදලා යන්නට හොඳයි. මේ දුක අවබෝධ කරගෙන පින්වත්නි මේ සංසාරයෙන් ගැලවිලා යන්න හොඳයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මහා පොළොවේ කී වතාවක් අපි වැළලෙන්නේ නැද්ද? මේ මහා පොළොවේ මිනිස්සෙක් වෙලා හැබැයි අපිට දහම මග හැරිලා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදුනොත් මොකද කරන්නේ? මිත්‍යාවක් පස්සේ වැටිලා අපි එය විශ්වාස කරගෙන ගියොත් මොකද වෙන්නේ? පින්වත්නි අපි කී වතාවක් මේ විදිහට මේ මහ පොළොවට පස් වෙලා ඇද්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තිරිසන්ගත සත්වයක් වෙලා අපි කී වතාවක් මේ මහ පොළොවට පස් වෙලා ඇද්ද? මේ පින්වත්නි නුවණින් දකින්න, නුවණින් දැකීම තුළින්ම විදර්ශනා පහල කර ගන්න, පහල කර ගැනීම තුළින් පින්වත්නි වීරිය උපදවා ගන්න, වීරිය සංප්‍රයුක්තව Tamanගේ ජීවිතය ගත කරන වටිනාතම නිමේෂයක් විදිහට පින්වත්නි මේ උතුම් පුර 15ක පොහේ දවසේ මේ වෙලාව මේ හෝරාව දකින්න ඔබ දක්ෂයෙක් බවටම පත් වෙන්න. මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත්නි සූත්‍රයක් තුල යාවංචිදම් භික්කවේ අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතුම් අල විරජ්ජිතුම් අල විමුච්චතුන්ති කියලා පැහැදිලි කළා. මේ පාලි පාඨය තුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙතරම් වූ ගෝර මෙතරම් වූ කටුක භයංකාර සංසාර ගමනක් තුල ඉපදෙන මිනිසුන්ට නොනස පහල කර ගන්නට මොන මේ සියලුම සංස්කාර ධර්මයන් විනාශ වෙනවා කියලා දකින්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට මේ සංස්කාර ධර්මයන්ගෙන් අත මිදෙන්නටම වටිනවා කියලා සිතුවිල්ලක් පහල කරගන්න පුළුවන්කම තියෙන්නටම ඕන. මේ සංස්කාර ධර්මයන් නුවණින් විමසලා කලකිරෙන්නට හොඳයි කියලා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ විතරක් නෙමේ පින්වත්නි සංසාර ගමනේ අමනාප සම්පයෝගෝ මනාප විප්පයෝගෝ කන්දත්තානං රුදන්තානං අස්සු පස්සන්තං පරිග්ඝරිතං කියලා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. අමනාපයන් අමනාප වූ පුද්ගලයන් සමග අමනාප වූ දේහ සමග එකතු වීමෙන් ඇතිවන දුක මනාප වූ පුද්ගලයන් අතහැරීමෙන් තමන්ගේ ප්‍රියමනාප වූ පුද්ගලයන් තමන් දහලා යන එකෙන් ඇතිවෙච්ච දුක පින්වත්නි සතර මහා සාගරයටත් වඩා විශාලයි කියලා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. චතසු මහා සමුද්දේසු උදකන්ති සතර මහා සාගරේ කොතරම් නම් ජල කඳක් තිබෙනවාද ඒ ජල කඳ පරයා මම මෙහි මහා පොළවට කඳුළු එකතු කරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ විතරක් නෙමෙයි තිරිසන්ගත සතෙක් වෙලා ගොන්නු වෙලා පෙළේ සඳහන් කරනවා පින්වත්නි ගොන්නුන් වෙලා එළුවන් වෙලා මුවන් වෙලා කුකුලන් වෙලා පින්වත්නි සංසාරේ හිස දන් දුන් වාර හිස තම කඳෙන් හිස වෙන් වෙච්ච වාර කියන්න බැරි තරම්ඩු පින්වත්නි. ඊතරම් වාර ගණනාවක් ඊතරම් වාරයක් පින්වත්නි මේ සංසාරේ අපි ඉපදිලා තියෙනවා මැරිලා තියෙනවා. ඒ තම කඳෙන් හිස වෙන් වෙලා ගලපු ලේ ධාතුව සතර මහා සාගරයේ පරයන තරමට ලේ ධාතුවක් එකතු වුණාලු පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ බය මේ සියල්ලක්ම
උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් දැකලා මේ ලෝසතුන්ට පින්වත්නි පැහැදිලි කළා. වෙන කවුද මෙවැනි දේශනාවක් සිද්ධ කරලා මිනිසුන්ට සංසාරයෙන් අත මිදලා යන්න කියලා අනුශාසනාවන් සිද්ධ කළේ. ඒ නිසා පින්වත් පිරිස නිරන්තරයෙන් උත්සුකවන්ත වෙන්න ඕන, වීරයවන්ත වෙන්න ඕන, වීර උපදවා ගන්නට ඕන, වීරිය සම්බොජ්ජංගය තමන්ගේ ජීවිතේ ප්‍රකට කර ගන්නටම ඕන. බුදුරජාණන් වහන්සේ නැවතත් පැහැදිලි කරනවා ගම්පහරන සොරුන් විදිහට පින්වත්නි අපි සොරකමේ ගිහිල්ලා අපි අවි ආයුධ වලින් මිනිසුන්ගෙන් ගුටි කාලා මැරිච්ච වාර ගන්න අනන්තයි. මේ දේශනා කරන මමත් මේ ශ්‍රවණය කරන ඔබත් මේ කියන සියලුම කරුණු වලට යටයි. මේ සියලුම කරුණු කාරණාවන් වලට අපි හැමදෙනාම යටහත් පහත් පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ විදිහට ගම්පහරන සොරුන් විදිහට අපි අපේ ජීවිත ගත කරලා මේ ජීවිතයේ සමුදුන්න වාර අනන්තයි. ඒ ගුටි කෑම් තුලින් අපි හඬපු කඳුළුව අනන්තයි. ඒ ලේ වැගිරීම් දනන්තයි කියලා. පර පුරුෂයන් පරඹුවන් කරා යනකොට, පර ස්ත්‍රීන් කරා යනකොට, පර පුරුෂයන් කරා යනකොට පින්වත්නි ගුටි කාලා ලේ විලක් කරලා මේ ජීවිතයෙන් සමුගත්ත වරණන්තයි. එහෙම යනකොට පින්වත්නි සංසාර ගමනේ පරාඹුවන් කරා ගිය වාර අනන්තයි කියලා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ යන පරාඹුවන් කරා යනකොට තම කඳෙන් හිස වෙන් වෙලා ගුටි කෑම් වලට පහර කෑම් වලට ලක් වෙලා අවි ආයුධ වලින් ගුටි පැහැර ගුටි පැට වලට මුණ දීලා මේ ජීවිතයෙන් සමුගත වරණන්තයි. ඒ ලේ කඳත් එකතු කරොත්, ඒ ලේ ධාතු එකතු කරොත් සතර මහා සාගරේ පර යනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අපි අපේ ජීවිතයේ කොතරම්නම් රාග ගින්නකින් පිච්චෙන්නේ නැද්ද? රාගය ඇති වෙනකොට පින්වත්නි මිනිස්සුන්ට හිරියොත්තක් අමතක වෙනවා. දේශය ඇති වෙනකොට පින්වත්නි මිනිස්සුන්ට හිරියොත්තක් අමතක වෙනවා. ලැජ්ජාව බය අමතක වෙනවා. නුවණස යට යනවා පින්වත්නි. මේ ක්ලේශ ධර්ම නිස්මතු වෙනකොට ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තව දුරටත් සේයතාපි භික්කවේ පුරිසෝ ඉමං මහා පටවින් කෝලට්ටිතං මහත්තං කෝලට්ටිතං මහත්තං ගුලිකං කරිත්වා නික්කෙප්පෙය කියලා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. දකින්නලු මේ මහා පොළොවේ තියෙන සියලුම පස් අරගෙන පුංචි බෝල හැදුවොත්, කෝපියට ප්‍රමාණයට බෝල හැදුවොත්, බෝල හදනවා කියලා හිතනද මේ බෝල හදලා පින්වත්නි මහා පොළොවේ තියෙන පස් ටික කෝපියට තරමට පොඩියට බෝල හැදලා ඉවර කරන්න පුළුවන් වේද? එහෙම බෝල හැදුවොත් කුඩාවට හදාගත්තොත්, සකසගත්තොත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එක බෝලයක් අරගෙන කියන්නේ එක පස් පිටක් අරගෙන ඒ පස් බෝලයක් අරගෙන කියන්න අයං මේ පිතා කියලා පැත්තකින් තියන්නලු. මේ එක භවයක මගේ තාත්තා කියලා පැත්තකින් තියන්නලු. තවත් පස් බෝලයක් අරගෙන මේ මගේ තාත්තගේ තාත්තා කියලා පැත්තකින් තියන්නලු. තස්ස මේ පිතුන් අයං පිතාති, මේ මගේ පියතුමාගේත් පියතුමා කියලා පැත්තකින් තියන්නලු. තවත් එකක් අරගෙන මේ ඒ පියතුමාගේ පියතුමා කියලා පැත්තකින් තියන්නලු. දවසක පින්වත්නි කුමන හෝ වෙලාවක අර පස්කඳ ඉවර වෙනවා. එක පැත්තක ගොඩ ගහපු පස්කඳ අවසන් වෙලා තවත් පැත්තක පස්කඳ ගොඩ ගහනවා. මේ පස් ටික ඉවර වෙනවා මිසක පස් ප්‍රමාණය අවසන් වෙනවා විතරයි. කවමදාකවත් පින්වත්නි පිය පරම්පරාව අවසන් වෙන්නේ නැහැ කියලා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේමයි පින්වත්නි මව් පරම්පරාවත් මේ විදිහටම කළොත් එක් පස් ප්‍රමාණයක් අරගෙන මේ වගේ එක භවයක අම්මා කියලා පැත්තකින් තියන්, තවත් පස් ප්‍රමාණයක් අරගෙන මේක භවයක මගේ අම්මාගෙත් මෞතුමිය කියලා පැත්තකින් තියන්න. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් කළොත් ඒත් අර පස්කඳ අවසන් වෙනවා විතරයි. මව් පරම්පරාව අවසන් වෙන්නේ නැහැ කියලා
මගේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ලක්ම සර්වඥතා ඥාණයෙන් දැකලා පින්වත්නි මේ ලෝක තලයට පෙන්වා වදාලා. අනම තග්ග සූත්‍රය තුලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සංසාරේ ඉමක් කොනක් පේන්නේ නැහැ කියලා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ දැකලා ලෝ සතුන්ට මිනිසුන්ට අනුශාසනාවන් සිද්ධ කරා. යථාවාදී භික්කවේ තථාගතෝ තථාකාරී තථාකාරී තථාවාදී. බුදුරජාණන් වහන්සේ දැක්ක දේ කිව්වා. බුදුරජාණන් වහන්සේ කරන දේ කිව්වා. මේ දේ කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේම සිද්ධ කළා. තථාගතෝ තථාකාරී යථාවාදී තථාකාරී. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉති යථාවාදී තථාකාරී තථාකාරී තථාවාදී කියලා. බුදුරජාණන් වහන්සේ අපූර්වට පැහැදිලි කරනවා දැකපු දේ සියල්ලක්ම අනුශාසනාවන් සිද්ධ කළා. පෙනෙන ලෝකයේ තුල කියන්න පුළුවන් උපමාවකට තියෙන්නේ මේ සතර මහා සාගරය පරයා අපි ලේ එකතු කරා. ලේ එකතු කරලා තියෙනවා, ගොඩ ගහලා තියෙනවා. සතර මහා සාගරය පරයා අපි පින්වත්නි කඳුළු මේ ලෝතලයට එකතු කරලා තියෙනවා කියලා මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. මේ සියල්ලක්ම දකින්ද දැකලා කලකිරීම ඇති කරගන්න. නුවණින් විමසා පින්වත්නි කලකිරීම ඇති කරගන්න. මේ සියල්ලකේ මත මෙදෙන්න වටිනවා කියලා Tamanගේ හදවතේ පින්වත්නි නුවණ ඇති කරගෙන විදසුන් නුවණක් ඇති කරගෙන පින්වත්නි නුවණින් විමසා මේ ගලප ගන්න Tamanගේ ජීවිතයට. එහෙනම් මේ කියන කාරණාවලින් අත මිදෙන්න මේ කියන කාරණාවන් අපි මත්තට විඳින්න අකමැති නම් කරන්න තියෙන්නේ මේ ධර්මය අනුගමනය කරලා සංසාරයෙන් අත මිදෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න එකමයි. එහෙමයි පින්වත් සිද්ධ කරගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දානයත් ශීලයත් සමතය සහ විදර්ශනාව Tamanගේ ජීවිතයට ඇති කරගන්න මේ කියන කරුණාකාරණා Tamanගේ ජීවිතය කරගන්න අතහරින්න පුරුදු වෙන්න පින්වත්නි. Tamanගේ ජීවිතය සියලුම ශික්ෂාපද තිබෙන්නා වූ සියලුම ශික්ෂාපද Taman අකමැති දෙයක් තියනවාද ඒ දේ තව කෙනෙකුත් අකමැති කියලා ඒ අකමැති දේ තව කෙනෙකුට සිද්ධ වෙනවට ඒ කෙනා අකමැති කියලා දකින්න. මං කැමති නෑනේ කෙනෙක් මට බහිනවට, මම කැමති නෑනේ කෙනෙක් මට ගහනවට, මම කැමති නෑනේ මගේ දෙයක් තව කෙනෙක් හොරෙන් ගන්නවට, මම කැමති නෑ මගේ කය පීඩාවටපත් කරගන්න, මගේ සිත පීඩාවටපත් කරගන්න. අන් අයත් එහෙන්මම තමයි. ඒ අය කැමතිත් නෑ Tamanට අවඩක් සිද්ධ වෙනවට. ඒ නිසා පින්වත්නි ඒ විදියට තම සිතේ සිතවිල්ලක් ඇති කරගෙන පින්වත්නි නිරන්තරයෙන්ම Tamanගේ ජීවිතයේ තිබෙන සියලුම කුඩා අනු කුඩා ශික්ෂාපද පවා රකිමින් බුදුරජාණන් වහන්සේ පනවන්නට යෙදුන සියලුම විනය පද Tamanගේ ජීවිතයට පුළුවන් තරමට පින්වත්නි ගලප ගන්න. ඒ ගලප ගැනීමම Tamanට යහපතක් සිද්ධ වේවි මේ අනවරාග්‍ර වූ සංසාර ගමනේ. ඒ සංසාර ගමනට යහපතක් සිද්ධ වේවි මේ ධර්මපර්යය Tamanගේ ජීවිතයට එකතු කරගත්තොත්. සමත භාවනා වඩහඬ තදංග වශයෙන් Tamanගේ සිතේ තියෙන කෙලෙස් හටපත් කරගන්නට පුළුවන්. ධ්‍යාන මට්ටමට Tamanගේ හිත අරගෙන එන්නට පුළුවන්. පින්වත්නි යමතක නොකර විදසුන් වඩන්නට ඕන, විදර්ශනා කරන්නට ඕන. මගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැහැදිලි කරන සතර කමඨහන Tamanගේ ජීවිතයට එකතු කරගන්න. මේට වීර උපදවා ගන්න. බුද්ධානුස්සතිය වඩන්න Tamanගේ ජීවිතයට වීර උපදවා ගන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණය දකින්න පින්වත්නි. ගුණස්කන්ධය දැකීමින්ම ගුණස්කන්ධය අවබෝධ කරගනිමින්ම පින්වත්නි බුද්ධානුස්සතිය වඩන්න. මේ සිහි කරන්නේ මේ බුදු ගුණ සිහි කරන්නේ විතරාගී මහෝත්තමයන් වහන්සේ නමකගේ ගුණයි කියලා දකින්න. මෛත්‍රී සහගත සිතක් ඇති කරගන්න. මෛත්‍රී සිතක් ඇති කරගන්නට ඕන. මෙත්තානුස්සතිය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා Tamanගේ ජීවිතයට අසුභය එකතු කරගන්නත් ඕන. මේ සියල්ලක් තුළින්ම වෙන්නා වූ අසුභය දකින්නලු වෙනස් වෙනවා කියලා දකින්නලු ඊළඟ පින්වත්නි මරණානුස්සතියත් පින්වත්නි
වඩන්නට ඕන. ඒ වඩන්න මේ කියන්නා වූ සතර කමඨහන වඩන්නට පින්වත්නි අපි හැමදෙනාටම වීරිය තිබෙන්නටම ඕන. වීරිය උපදවා ගන්නටම ඕන. පින්වත්නි අද ධර්මානුශාසනාවෙහි මාතෘකාව බවට තබාගත්ත අට්ඨමානි භික්කවේ කුසීත වත්තුහුනි කතමානි අට්ඨ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සංසාරයේ දුකෙන් අත මිදෙන්නට නම් මේ සංස්කාර ධර්මයන්ගෙන් අත මිදෙන්නට නම් මිනිස්සු අනිවාර්යයෙන්ම වීර්ය සම්බොජ්ජංගය පින්වත්නි සිද්ධ කරන්නටම ඕන. බොජ්ජංග ධර්මතාවයන් වඩන්නටම ඕන. ඒ අතර අද මාතෘකාව විරිය සම්බොජ්ජංගය. මේ සියල්ලකගේ මත මිදෙන්නට වීර්ය උපදවා ගන්නටම ඕන. අපේ මිනිසුන්ගේ සිත්වලට අපට පින්වත්නි මේ වීර්යය යට ගහන්න කරුණු 8ක් මගේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. මෙන්න මේ විදිහට අපේ මිනිසුන් අපේ ඇත්තෝ වීර්යය යට ගහනවා. කුසීතකම පින්වත්නි ඉස්මතු කරනවා. සමහර කෙනෙක් හිතනවලු අසවල් වැඩේ මට කරන්න තියෙන නිසා අහවල් වැඩේ මම කරන්න ඕන. යම් කිසි ක්‍රියාවක් කියලා හිතන්නකෝ. අහවල් දේ මම කරන්න ඕන. ඒ දේ කරන්න මට මහන්සි වෙන්න වෙනවා. මහන්සියක් ගන්න වෙනවා. ඒ නිසා මම නිදා ගන්න ඕන. එහෙම හිතලා භාවනාව මග අරිනවා. අර සතර කමඨහන මග අරිනවා. ඒක තමයි පළවෙනිම කුසීත වස්තුව. දෙවෙනි කුසීත වස්තුවදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ ක්‍රියාව කරාට පස්සේ ඔහු හිතනවා දැන් මට මහන්සි කියලා. මං අද මහන්සි වුණා. අද මට මහන්සි කියලා හිතනවා. එහෙම හිතලා ඒ කෙනා මොකද කරන්නේ? අර සතර කමඨහන වඩන්න තියෙන කාලය, මේ වීරිය වඩන්න තියෙන කාලය අතහැරලා නිදා ගන්නවා. ඇඟ දුබල වෙයි කියලා බය හිතෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තුන්වෙනි කාරණාව. ගමනක් යන්න තියෙනවා කියලා ඒ කෙනා පින්වත්නි තමන් ගිතේ කුසීතකම ඇති කරගන්නවා. මං අහවල් ගමන යන්න ඕන. අසවල් ගමන මම යන්න ඕන. එහෙම යන්න මට මෙච්චර කාලයක් යනවා. මහන්සි. ඒ නිසා මම පොඩ්ඩක් විවේක ගන්න ඕන. නිදා ගන්නවා. නිදාගත්තකොට ගන්නකොට පින්වත්නි අර වීර්ය වඩන එක නැති වෙලා යනවා. ප්‍රගුණ කරන එක අතහරිනවා. පින්වත්නි මේ ජීවිතය තුළ අපි ඒ වඩලා කුසීත වස්තුවක් අපිට එකතු කරගන්නවා. වීර්ය භාවනා වීර්ය වඩන්න තියෙන කාලය මග හරිනවා. හතරවෙනි කාරණාව අපි හිතමු දැන් ගමන ගියා කියලා. ගිහින් ආවට පස්සේ ඔහු හිතනවා දැන් මම ගමන ගිහින් ආවේ. මට දැන් මහන්සි. අද ගොඩක් වෙහෙසුණා. මහන්සි වුණා කියලා හිතනවා. එහෙම හිතලා ඔහු අර භාවනා කරන්න තියෙන කාලය, වීර්ය උපදවන්න තියෙන කාලය වළක්වලා නිදා ගන්නවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පස්වෙනි කාරණාව. ඒකේ නා හිතනවලු මෙහෙම. අද මගේ පමණට මට ආහාර හම්බුනේ නැහැ. මං වෙනදා කන ප්‍රමාණයට අද මට ආහාර හම්බුනේ නැහැ. ඒ නිසා අද මට ශක්තිය නැහැ. මගේ ශක්තිය අද හීන වෙලා. ඒ නිසා වීර්ය වඩන්න බෑ. භාවනා කරන්න බෑ. මගේ කය දුබල වෙන්න පුළුවන් කියලා හිතලා අද විවේක ගන්න ඕන කියලා හිතන ඉදා ගන්නවා. එතකොට පින්වත්නි අර භාවනා කරන දින කාලය, වීර්ය උපදවන්න තියෙන කාලය නැති වෙලා යනවා. මග හරිනවා. පින්වත්නි මෙවැනි විදිහට කරුණු 8ක් මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟ කාරණාව 6 වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පමණට වඩා ආහාර ගත්ත කෙනා. ඒ කෙනා හිතනවලු අද මං පමණට වඩා අද ගොඩක් කෑවා කියලා හිතනවලු. එහෙම හිතලා ඒ කෙනා කියනවා අද නම් මගේ කය අකර්මණ්‍ය වෙලා. අද මගේ කය බර වෙලා. ඒ නිසා ඔහු වීර්ය උපදවන්න මේ සමතය මේ විදර්ශනා වඩන්න තියෙන කාලය, වීර්ය සම්බොජ්ජංගේ වඩන්න තියෙන කාලය අතහැරලා නිදා ගන්නවලු. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා 7 වෙනි කාරණාව. ඒ කෙනා හිතනවලු මද රෝගයක් ඇති වුණා. අද මම පොඩ්ඩක් අසනීපෙන්. ඒ අසනීපයට මම මොකක් හරි ප්‍රතිකර්මයක් කරන්න ඕන. එහෙම හිතලා අසනීප වුණ නිසා කියලා හිතලා අර වීර්ය උපදවන්න තියෙන කාලය මගහැරලා ඔහු නිදා ගන්නවා. එතකොට පින්වත්නි මොකද වෙන්නේ? භාවනා කරන්න, වීර්ය වඩන්න, සිහිය උපදවා ගන්න,
නුවණින් විමසා මේ ධර්මපරියාය Tamanගේ ජීවිතයට එකතු කරගන්න තියෙන කල් නැති වෙලා යනවා. අවසානම කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා හටගත්ත රෝගය සුව වුණාට පස්සේ මේ ලෙඩේ දැන් හොඳ වුණා විතරයිනේ. තව ටිකක් විවේක ගන්න ඕනේ කියලා ඒ කෙනා මොකද කරන්නේ? ආයෙමත් නිදා ගන්නවා. මෙන්න මේ විදිහට පින්වත්නි මේ භාවනාව මේ වීරිය සම්බොජ්ජංගේ යම් කිසි කෙනෙක් මග හරිනවා. ඒ කෙනා මතක තබා ගන්නට හොඳයි. ඒ කෙනා මේ සතර අපායට වැටෙන්න තියෙන මාවත තවත් පෝෂණය කරනවා. ඒ කෙනා මේ අනවරාග්‍රෝ සංසාර ගමනේ ඉපදෙන්න තවත් රුචිකත්වයක් දරනවා කියලා හිතන්න හොඳයි පින්වත්නි. ඒ නිසා මේ කියන කරුණු කාරණා සියල්ලකගේ මත මෙදලා මගේ බුදුරජාණන් වහන්සේ සිහි කරනවා අපාය බය දකින්න, වීරිය ආනිසංස දකින්න, බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය දකින්න, පින්වත්නි මාලද දහයාදය ගැන හිතන්න, මේ බුද්ධ ශාසනය මට හිමි වෙලා තියෙනවා කියලා හිතන්නලු. අන්න පින්වත්නි වීරිය වඩන විදිහ, වීරිය ඇති වෙන්න හේතු අපායේ බය දකිනකොට, සංසාරයේ බය දකිනකොට, වීරිය ආනිසංස දකිනකොට, බුදුරජාණන් වහන්සේගේ මාර්ගය දකිනකොට අනුන්ගෙන් ලැබෙන පිණ්ඩපාතේ මේක ස්වාමින් වහන්සේට තමයි ගොඩාක්ම අයිති වෙන්නේ. ස්වාමින් වහන්සේ නිරන්තරයෙන් හිතන්න ඕන මම මගේ ජීවිතේ නඩත්තු කරන්න අනුන්ගෙන් කියලා. පරපටිපද්ධාමේ ජීවිකාති පබ්බ ජිතේ නබින්නම් පච්ච වික්කිතබ්බං. නිරන්තරයෙන් හිතන්නලු මගේ ජීවිතේ මම ගත කරන්නේ අනුන්ගෙන් කියලා හිතන්නලු. මෙහෙම හිතනකොට වීරිය උපදිනවා මම මේවට ණය ගෙවන්න වෙන ඕනේ කියලා. මේ ණයෙන් නිදහස් වෙන්න ඕන, සංසාරයෙන් අත මිදෙන්න ඕන. ඒ නිසා භාවනාව ප්‍රගුණ කරන්න ඕන. එහෙම හිතනකොට පින්වත්නි වීරිය ඇති වෙනවා. ඊට පස්සේ මගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ මහත්වය ගැන හිතන්නලු. එහෙම දකින්නලු. ජාතියේ මහත්වය පිළිබඳ දකින්නලු. පින්වත්නි සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ මහත් බව, උන්වහන්සේලාගෙන් ලැබෙන උපයෝගීකම ඒ ගැනත් හිතන්නලු. උන්වහන්සේලාට මොනතරම්නම් දායකත්වයක් මේ ධර්ම මාර්ගයට ලැබෙනවද කියලා දකින්නලු. ඒ විතරක් නෙමේ පින්වත්නි අලස පුද්ගලයන්ගෙන් බැහැර වෙන්න නිරන්තරයෙන්ම කටයුතු කරනවලු. එහෙම අලස පුද්ගලයන්ගෙන් බැහැර වෙන්න කටයුතු කරනවා කියලා කියන්නේ පස්කම් සැපයෙහි විඳින, පස්කම් සැපයම ප්‍රාර්ථනා කරන පුද්ගලයාගෙන් අත මිදෙන්න ඔහු උත්සාහවන්තයෙක් වෙනවා. එහෙම උත්සාහවන්තයෙක් වෙනකොට ඔහු වීරය ඇති පුද්ගලයෙක් හැටියට මේ සමාජයේ කටයුතු කරනවා. වීරය ඇති කරගන්න නැඹුරු වෙච්ච සිතක් ඒ පුද්ගලයාට පහළ වෙනවා. අර කුසීත වසු සියල්ලක්ම යට යනවා. ඒ නිසා මේ ධර්ම මාර්ගය ප්‍රගුණ කරන්න, අනවරාග්‍ර වූ සංසාර ගමනෙන් අත මිදෙන්න මේ ධර්මානුශාසනාව විකසේ හේතු වේවා, වාසනාම වේවා, උපයෝගී ධර්මතාවයක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයන් ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් මේ තුන් මූ පුර පසළොස්වක පොහොය දවසේ මේ ධර්මානුශාසනාව නිමා කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ හැම දිනාටම නුවණස පහළ වේවා, වීරිය ඇති කරගන්න අවශ්‍ය කරන නුවණස පහළ වේවා. නුවණස පහළ කර ගැනීම තුලින්ම විදසුන් වඩා නුවණින් විමසා වීරවන්තව මේ සංසාර ගමනින් අත මිදිලා මේ සසරෙන් ගැලවිලා යන්න ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාව එකසේ හේතු වේවා, වාසනාම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. අපගේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මේ උතුම් ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ වැවුඩ තුඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසන වාසී ශාස්ත්‍රවේදී රාජකීය පඬිත අතිපූජනීය කිරිපත්කොඩ ධම්මදජ ස්වාමීන් වහන්සේ විසින්. ඔබට මීළඟට එක්වීමට හැකියාව තිබෙනවා. සෑම පුර පසළොස්වක පොහොය දිනයකදීම අපි ඔබට ඉදිරිපත් කරන පොහොය වර්ණනාව වැඩසටහන සමගින් පූජනීය බෝගහපුර දේවමිත්ත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ විසින් පොහොය වර්ණනාව පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව ඔබට හැකියාව තිබෙනවා අරමක අසිරිය වාර්තාමය වැඩසටහන සමගින් ඒකාත්මික වන්නට. නැවත වතාවක් සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට ජයමග රූපවාහිනිය සමගින් රැඳෙන්නට ඔබට ආරාධනා කරනවා.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.